समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता तद्धम्मं मुनिराजन्ते शृण्वन्तु सग्ग मोक्खदम् ධම්මත්තවන කාලෝ අයං භදංතා ධම්මත්තවන කාලෝ අයං භදංතා ධම්මත්තවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ත කතමෝච භික්ඛවේ සම්මා සමාධි ඉද භික්ඛවේ භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේ ධම්මේහි සවිතක්ඛං සමිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පද්ද විහෙරති පින්වත්නි තවත් දින 7ක භාවනා කරලා ඒ භාවනා අවසානයේ කෙරෙන ධර්ම දේශනයට කන් දීමටයි මේ හැම දිනම සූදානම් වෙන්නේ. විශේෂයෙන් මේ පස්වෙනි වාරේ භාවනා වැඩසටහනකදී සමාධි භාවනාව පිළිබඳව ප්‍රගුණතාවයක් ඇති කරවීමට තමයි ඒ දින ටිකේ භාවනා කටයුතු කරන්නේ. සමාධි භාවනාවටම වෙන්වෙච්ච භාවනා දින 7ක් තමයි මේ පින්වතුන් මේ අද අවසන් කරන්නට යෙදුනේ. තමන්ගේ සමාධි භාවනා මාර්ගය පිළිබඳවත් විස්තර කර දෙමින් බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර පාඨයකොත් විස්තර කර දෙමින් මේ කාල සීමාවේ පැයක් පමණ ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැම දිනම හිතා හොඳින් ධර්ම ශ්‍රවණය කරලා තව තවත් තමන්ගේ සමාධි විදර්ශනා භාවනා ගුණ වැඩි දියුණු කරගෙන අවසානයේදී තම තමන් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධි වලින් උතුම් අමා මහ නිවන් දකින්නට අදිෂ්ඨාන කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිය පිළිබඳව විස්තර කරන දේශනාවකින් සුළු කොටසක් මා පළමුවෙන් මාතෘකා වශයෙන් තබා ගත්තා. කතමෝච භික්ඛවේ සම්මා සමාධි. මහණෙනි සම්මයක් සමාධිය කියන්නේ කුමක්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී මේ වචන
අපිට තනි වචනයකින් සම්පූර්ණ තේරුම ගන්නට බැහැ. ඒක කෙටි විස්තරයකින් යුතුව කියා දෙන්නට ඕනේ වචනේ තේරුම. එතකොට සම්මා සමාධි අපි සාමාන්‍යයෙන් කියනවා යහපත් එහෙම නැත්නම් නිබරදි සමාධිය කියලා. මේකේ හරියට මේන අර්ථය නම් යම් සමාධියක් වැඩිමෙන් නිවන් මගට බහින්න පුළුවන්ද? නිවන් මගේ ගමන් කරනවද? යම් සමාධියක් වැඩිමෙන් අවසානයේදී නිවනට පැමිණෙන්නට පුළුවන්ද? අන්නේ වගේ සමාධියකට තමයි සම්මා සමාධි කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. සමාධිය කියන්නේ හිත එක අරමුණක පිහිටවා ගන්න ධර්මතාවය. නොයෙක් අරමුණු ඔස්සේ විසිරෙන්නට නොදී තමන් සමාධි භාවනා වශයෙන් ගත්ත අරමුණේම හිත පිහිටවාගෙන හිත හොඳට එකඟ කරගෙන පවත්වා ගැනීම තමයි සමාධිය කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි සම්‍යක් සමාධිය කුමක්ද? ප්‍රශ්නාර්ථයක් නඟලා ඒ සමාධිය පිළිබඳව විස්තරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉද භික්ඛවේ භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. මහණෙනි මේ ශාසනයෙහි යෝගාවචරය භාවනා යෝගී තනත්ත කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතර්ක සහිත විචාර සහිත ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවය කියන මේ අංග පහෙන් යුක්ත සමාධියට එළඹ වාසය කරනවා. මේ දේශනාවේ සඳහන් වෙන සමාධිය අර්පණා සමාධිය කියන එක. තාවේදියකින් ප්‍රථම ධානය පිළිබඳව තමයි මේ දේශනාවේ සඳහන් වෙන්නේ. අපි ඒ ගැන ඩිංගක් විමසා බලමු. ඉද භික්ඛවේ භික්ඛු මහණෙනි මේ ශාසනයෙහි යෝගාවචර භික්ෂුව විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන් වෙලා. කාමයන් කියන්නේ තමන් කැමති වෙන දේවල් වලට. දැන් අපි මේ වාසය කරන්නේ කාම ලෝකයක. මනුෂ්‍ය ලෝකය, දෙවි ලෝක කියන මේවා කාම ලෝක හැටියට සැලකෙන්නේ. මේ මනුෂ්‍ය ලෝකේ වුණත් නිවන ධ්‍යාන මාර්ගඵල කියන මේවා ඇරුණයින් පස්සේ තියෙන සේරම දේවල් කාම වස්තු තමයි. ඒ කාම කියනකොට තව ආකාරයකින් වස්තුකාම ක්ලේශකාම කියලා
දෙආකාරයකට පත් වෙනවා. මා කලින් සඳහන් කළේ වස්තුකාම කියන ඒවා තමයි. ඇසට ප්‍රිය කරන රූපාදිය, කනට ප්‍රිය කරන ශබ්දාදී දේවල්, සැකෙවින් මේ ලෝකයේ තියෙන සියලුම දේවල් කාම වස්තු තමයි. ඒවට කියනවා වස්තුකාම කියලා. ඒ වස්තුකාමයන් පිළිබඳව යම්කිසි ආශාවක් කැමැත්තක් ඇති වෙනම නම් ඒකට කියනවා ක්ලේශකාම කියලා. මේ තැන්වලදී අදහස් කරන්නේ ක්ලේශකාම කියන එක තමයි. වස්තුකාම කියන මේ දේවල් අපට ඉවරයක් කරන්නට බැහැ. අපිට ආසාවක් ඇති වෙච්ච දේවල් කඩලා බිඳලා විනාශ කර දැම්මට එයින් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ කාම වස්තුන් පිළිබඳව තිබෙන්නා වූ ආශාව අයින් කර දමන්නට ඕන. ක්ලේශ කාමය කියන එක අයින් කරන්නට ඕන. ඉතින් මේ දේශනාවේ අදහස් කරන්නේත් විවිච්ඡේව කාමයේහි කියනකොට කාමයන් පිළිබඳව තිබෙන්නා වූ සියලුම ආශාවන් රාගාදී සිතවිලි අයින් කරලා යටපත් කරලා දමලා විවිච්ඡ අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙනුත් වෙන් වෙලා කාමයන්ගෙනුත් වෙන් වෙලා අකුසලයන්ගෙනුත් වෙන් වෙලා මෙතන අකුසල කියනකොට බොහෝ සෙයින් අදහස් කරන්නේ මේ භාවනා යෝගීන්ට බාධා කරන ප්‍රබල බාධාවන් වන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන්. මේවට නීවරණ කියන්නේ හිත වහ ගන්නවා කුසල පැත්තට යන්න නොදී. භාවනා යෝගීන්ටත් කාටත් මුලදිම ඇතිවෙන ලොකුම බාධකේ තමයි මේ නීවරණ කියන පහ. ප්‍රධාන කෙලෙස් පහ. අන්නේ ඒවා තමයි ගොරෝසු බරපතල අකුසල්. විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඔය කියන කාමච්ඡන්දාදී අකුසල ධර්මයන්ගෙනුත් වෙන් වෙලා. එතකොට කාමයන්ගෙනුත් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙනුත් වෙන් වෙලා. සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. සවිතක්කං සවිචාරං විතර්ක විචාර සහිත වූ ඒ වගේම විවේකයෙන් චිත්ත විවේකය කියන එකෙන් පහළ වෙච්ච ප්‍රීතිය සුඛය සහිත වූ ඊළඟට සිතේ ඒකාග්‍රතාවය කියන එක මේ සූත්‍ර පාඨයේ එක ප්‍රකටව මතුවලා ඉන්නේ නැහැ. නමුත් මේ ධ්‍යාන භාවනා සමාධි භාවනාවේදී හැම තැනම ඔය කාරණා පහ දේශනා වෙලා තියෙනවා. විතරකය, විචාරය,
ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවය කියන මේ අංග පහ. මේ අංග පහ පහළ වීමෙන් තමයි සමාධියක් පිහිටන්නේ. ඒ සමාධිය පිහිටීමට කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් ඈත් කරලා සිත එකඟතාවයට පත් කර ගැනීමට මේ විතර්ක විචාරාදී අංග පහ බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙනවා. මේ විතර්කාදී අංග සමාධි අංග ප්‍රධාන වශයෙන් අර්පණා සමාධිය කියන ප්‍රථම ධාන සමාධියේ පටන් තමයි බලවත්ව ඇති වෙන්නේ. ඊට ඉස්සෙල්ලා අපි භාවනා කරනකොට උපචාර සමාධිය කියලා එකක් පහළ වෙනවා. මේ උපචාර සමාධියේදී විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග පහ යෙදෙනවා. සමාධිය පිළිබඳව නොයෙක් ප්‍රභේද බෙදීම් තියෙනම ඒවා මේ අවස්ථාවේදී විස්තර කිරීමට ගන්නෙ නැහැ. ප්‍රධාන වශයෙන් කාටත් ප්‍රයෝජනවත් වෙන අර්පණා සමාධිය උපචාර සමාධිය කියන මේ දෙක පිළිබඳව කෙටි විස්තරයක් කර දීමට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාවේ අර්පණා සමාධිය පිළිබඳව තමයි විස්තර වුනේ. ඒ අර්පණා සමාධිය පහළ වෙන්න ඉස්සෙල්ලා තමන්ගේ හිතේ ඇතිවෙන සමාධිය තමයි උපචාර සමාධිය කියන්නේ. මේ දෙකේ වෙනස උපචාර සමාධිය කියන එක කාමාවචර සමාධිය. අර්පණා සමාධිය කියන එක රූපාවචර සමාධිය. උපචාර සමාධියේදී විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ අංග පහ යෙදෙනවා. නමුත් ඊතා බලවත්ව යෙදෙන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයෙන් තමයි අංග පහ යෙදෙන්නේ. ඒ වුණාට ඒ උපචාර සමාධියේදී නීවරණයන් කියාපු බරපතල කෙලෙස් ධර්මයන් ඈත් කිරීමට යටපත් කිරීමට තරම් ප්‍රමාණවත් වෙන ආකාරයට උපචාර සමාධියේදී මේ විතරකාදී අංග පහළ වෙනවා. ඒකට කියන්නේ නානාක්ෂණිකව පහළ වෙනවා කියලා. නානාක්ෂණිකව පහළ වීම. පහම එක සැරේ පහළ වෙන්නේ නැහැ උපචාර සමාධියට. 3-4ක් වාගේ ගණනක් තමයි වරින් වර පහළ වෙන්නේ. අර්පණා සමාධියේදී මේ අංග පහ පහළ වෙනවා. ඊටාම බලවත්ව පහළ වෙනවා. ඊළඟට එකටම පහළ වෙනවා. ඒකට කියන්නේ ඒකක්ෂණිකව පහළ වීම කියලා. ඒ විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග පහ එකවරම හිතේ පහළ වෙනවා.
අනේම පහළවීම නිසා තමයි ඊතා බලවත් ආකාරයෙන් මේ අර්පණා සමාධිය කියන එක පිහිටන්නේ. උපචාර සමාධිය වඩලා විදර්ශනාවට බහින්න පුළුවන්. අර්පණා සමාධිය වඩලත් විදර්ශනාවට බහින්නට පුළුවන්. අපි ගෙනියන මේ භාවනා වැඩසටහන් වලදී උපචාර සමාධිය තමයි භාවනා යෝගීන්ගේ හිත්වල පහළ වෙන්නේ. අර්පණා සමාධිය පහළ කර ගන්නට නම් විදර්ශනා භාවනාවන් අත්හැර දමලා සමාධිය පැත්තටම බැහැලා දිගටම සමාධිය වඩන්නට ඕන. එහෙම ක්‍රමානුකූලව වැඩිමෙන් අර්පණා සමාධිය කියන එකටපත් වෙන්න පළමුවෙන්ම ප්‍රථම ධානය කියන එකටපත් වෙන්නට පුළුවන්කම ඇති වෙනවා. මේ සමාධි වැඩි දියුණු කර ගන්නට පුළුවන්. තමන්ට ප්‍රගුණ කර ගන්නට පුළුවන්. තමන්ට අවනත කර ගන්න කීකරු කර ගන්නට පුළුවන්. සමාධියක් උපදවා ගැනීම පමණක් කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සමාධිය වැඩි දියුණු කරන්නට ඕන. දැන් උපචාර සමාධියක් උපදවා ගත්තනම් ඒක නැවත නැවත සේවනය කරමින් වැඩි දියුණු කරන්නට ඕන. එහෙම ශක්තිමත් කරගෙන ප්‍රගුණ කරගෙන තමයි තවත් ඉදිරියට භාවනා කරන්නට ඕන. එහෙම කලාම තමයි කවදා හරි තමන්ට ඒ අර්පණා සමාධියටපත් වෙන්නට පුළුවන්කම ඇති වෙන්නේ. උපචාර සමාධි අර්පණා සමාධි කියන මේ දෙකේ තා ප්‍රධාන වෙනස්කම් තියෙනවා. උපචාර සමාධියේදී 100%ක්ම හිත තැම්පත් කරන්නට පුළුවන් කමක් නැහැ. ඉඳලා හිටලා භවංගය කියන එකටත් වැටෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තාම උපචාර සමාධිය කියන එක අල්ලාගෙන නැගිටින දරුවෙක් වගේ. දරුවා අඩි කීපයක් යනම නැවත වැටෙනම නැවත අඩි ගණනාවක් යනවා නැවත වැටෙනවා ඔය විදිහට තමයි යන්නේ. ඒ වගේ මේ උපචාර සමාධිය කියන එකත් වරින් වර භවංගය කියන එකට වැටෙනවා. එහෙම භවංගයට වැටි තමයි උපචාර සමාධියේ පවතින්නේ. නමුත් නිතරම භවංගයට වැටෙනව නෙමෙයි වරින් වර අතරෙන් පතර භවංගය කියන එකට වැටෙන්නට පුළුවන්. අර්පණා සමාධිය ප්‍රගුණ කරගත්තාම එහෙම වෙන්නේ නැහැ. යම් කෙනෙකුට අර්පණා සමාධියක් ධානයක් පහළ වුණා නම් සමහර විට මට ධානයක් පහළ වුණා කියලා
ඒ තනත්තාට නොවැටහෙන්නත් පුළුවන්. ඒක සොයා ගැනීමට කරන්නට තියෙන්නේ අවශ්‍ය කරන කටයුතු කරමින් තමන් උපදවාගත්ත සමාධියට නැවත නැවත යන්නට ඕන, සමවදින්නට ඕන. අධිෂ්ඨාන කර කර තමන් උපදවාගෙන තියෙන සමාධියට සමවදින්නට ඕන. එහෙම නැවත නැවත සමාධිය ප්‍රගුණ කරනකොට ඒ අර්පණා සමාධිය කියන එක බලවත්ව පිහිටා සිටිනවා. එහෙම බලවත්ව පිහිටා සිටියාම තමයි ධානයට සමවදිනවා, සමාධියට සමවදිනවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපේ සිතේ සිරිත චිත්ත වේති වලින් තමයි මේ සියලුම කටයුතු සිද්ධ කරන්නේ. සිතවිලි කරලි කරලි, තරංග තරංග වගේ එහෙමයි අපේ හිත වැඩ කරන්නේ. ඒවට කියනවා චිත්ත වීති කියලා. ඒ එක චිත්ත වීතියක චිත්තක්ෂණ 17ක් වෙනවා. ජවන්සිත කියලා 7ක් තියෙනවා. මේ එක චිත්ත වීතියක ජවන්තිත් 7ක් පමණයි පහළ වෙන්නේ. ඔය චිත්තක්ෂණ 17 කියන එක පහළ වෙලා නැවත භවංගයට යනවා, ආයි චිත්තක්ෂණ 17ක් පහළ කරනවා. එහෙම තමයි හිත වැඩ කරන්නේ. මේ අර්පණා සමාධියක් වැඩි දියුණු කරගෙන ප්‍රගුණ කරගත්තාම අර ජවංසිත 7 කියන නීතිය ඉක්මවා යන්නට පුළුවන් වෙනවා. ජවංසිත 7 8 9 10 වෙනවා. 15 20 25 30 40 50ට ඔය විදියට වැඩි වෙලා යනවා. අන්තිමට 100,000 ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන් මේ ජවංසිත කියන ඒවා පවත්වාගෙන ඒ වගේ විශාල ප්‍රමාණයක් ජවංසිත පහළ වුණාට පස්සේ තමයි භවංගය කියන එකට බහින්නේ. ධානයට සමවැදෙනවා කියන්නේත් මේක තමයි. අධිෂ්ඨාන කළා, ප්‍රගුණ කළා, ධාන සිත් වලින් ජවංසිත වලින් යුතුව වාසය කරනවා. තමන්ගේ අධිෂ්ඨාන කාල සීමාවට අනුව ඒක තමයි ධානයට සමවැදෙනවා කියන්නේ. මේ විදිහට උපචාර සමාධියේදී ඒ වගේ භවංගයට නොබැහැ වාසය කරන්නට බෑ. අර්පණා සමාධියේදී භවංගයට නොබැහැ වාසය කරන්නට පුළුවන්. මේ දෙකේ ආනිසංසය ගැන සලකා බලනකොට යම් කෙනෙක් මේ උපචාර සමාධි භාවනාව වඩලා දියුණු කරගෙන හිතට හොඳට ප්‍රගුණ කරගෙන ඇබ්බැහි කරගෙන වාසය කළොත් මරණ මොහොතේදී පවා තමන්ගේ පුරුදු කරගත්ත උපචාර සමාධියේ බලය ලැබුණොත් ඒක හොඳටම ප්‍රමාණවත් වෙනවා සතර ආපා දුකින් මිදීමට. දිව්‍ය මනුෂ්‍ය වශයෙන් ඉපදීමට ඒ උපචාර සමාධිය කියන එකේ බලය තියෙනවා. තමන්ගේ ජීවිතාවසානයේ දක්වා ආරක්ෂා කරගත්තොත් සතර ආපා දුකින් මිදීලා දිව්‍ය මනුෂ්‍ය වශයෙන් ඉපදීමට බලය ලබලා දෙනවා ඒ උපචාර සමාධිය කියන එක. ඊළඟට අර්පණා සමාධිය වැඩි දියුණු කරගෙන වාසය කළොත්
තමන්ගේ ජීවිතාවසානයේදීත් තමන් උපදවාගත්තේ අර්පණා සමාධිය ධ්‍යාන ඒවා හිතට පහළ වෙලා තිබුණොත් ඒ අනුව ඒ ධ්‍යානයට අනුව ඊට ආයති බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලබනවා. අර්පණා සමාධියෙන් වෙන්නේ ඒකයි. උපචාර සමාධියෙන් කාමසුගතිය කියන මනුෂ්‍ය දිව්‍ය වශයෙන් උත්පත්තිය ලබලා දෙනවා. හොඳින් ප්‍රගුණ කරගෙන වාසය කළාම අර්පණා සමාධියෙන් අවසාන මොහොත දක්වා ආරක්ෂා කරගෙන හිටියොත් මේ සමාධි බලයෙන් ඒ සමාධියට ආйти බ්‍රහ්ම ලෝකයක උත්පත්තිය ලබනවා. මෙන්න මේ විදියට තමයි මේ දෙකේ මතු අනාගත ප්‍රතිඵලයේ විපාක. ඉතින් මේ අර්පණා සමාධියෙත් උපචාර සමාධියෙත් පිහිටන විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියලා අංග පහක්. මේ සමාධි අංග පහ ගැමක් ඇති කරගන්නට ඕන. විතර්කය කියලා කියන්නේ නිතරම අරමුණට නංවන ස්වභාවය. විතර්කය කියන්නේ ඒ අරමුණේ හසුරවන ඒකෙම ක්‍රියා කරන ස්වභාවය. මේකේ උපමාවට පෙන්නලා තියෙනම ඈත අහසේ උකුසු වැනි පක්ෂීන් පියාසර කරන. ඒ පක්ෂීන් කීප වරක් පියාපත් ගහලා ඉන්පසුව පියාපත් සලන්නේ නැතුව අහසේ වටේ කැරකෙන ස්වභාවයක් තියෙනවා. ඒ මුලින්ම පියාපත් ගහන්න වගේ තමයි විතර්කය කියන එක. නිතරම භාවනා අරමුණට නංවන ස්වභාවය. එහෙම නංවුවහම පස්සේ විචාරය කියන එක ඒ අරමුණේම ක්‍රියා කරන. අර පක්ෂිය පියාපත් සලන්නේ නැතුව වටේ කැරකෙන්න වාගේ විතර්කයේ භාවනා අරමුණෙන් පිරිහින් ඒකම ක්‍රියා කරනවා. අපි ආනාපාන සති භාවනා අරමුණ ගැන බැලුවොත් හුස්ම ගන්න පිට කරනකොට නාසය අගට අවධානය යොමු කරලා සිහිය පිහිටුවා ගන්නවා. ඒ අරමුණටම නැවත අපි කල්පනාව යොදවනවා. අපි ඒකට කියනවා මෙනෙහි කරනවා කියලා. මේ මෙනෙහි කිරීමේදී ක්‍රියා කරන්නේ විතර්කය තමයි. ඊළඟට හුස්ම ගන්න පිට කරන අරමුණ හුස්ම වදින තැන එතනම හිත හැසිරෙනවා, ඒකෙම ක්‍රියා කරනවා. අන්න එතන ක්‍රියා කරන්නේ විචාරය. වෙනත් භාවනා අරමුණු වල වුණත් එහෙම. ඔය කසිනාදී අරමුණු, අනික් අනුස්සති ආදී අරමුණු හැම එකම විතර්කයේ ස්වභාවය තමයි අරමුණට නංවන එක. විචාරයේ ස්වභාවය තමයි අරමුණේ හසුරවන එක. මේ සමාධි අංග පහෙන් විතර්ක විචාර දෙක තමයි ඊටා ප්‍රධානවත් වෙන්නේ. සියලුම සමාධි භාවනාවලදී විතර්කයෙන් සිත භාවනා අරමුණට නංවනම
විචාරයෙන් ඒ හිත එම භාවනාරෝමණයේම හසුරුවන. මේ විදියට ක්‍රියා කිරීම නිසා හිතට මේ භාවනාරෝමණයෙන් පිටපනින්න එහෙම දුව ඇවිදින්න කලබල වෙන්න හැටියක් නෑ. ඒ භාවනා අරමුණේම තැම්පත් වෙලා තියෙනවා. මෙහෙම භාවනා අරමුණේ තැම්පත් වීම නිසා මේ විතරක විචාර දෙකේ ක්‍රියාකාරීත්වය නිසා ප්‍රීතිය කියන එක පහළ වෙනවා. හිත හොඳට තැම්පත් වෙනකොට පිට දුවන්නේ නැති වෙනකොට ඒ වගේම හිතේ කයේ සංසිඳීමක් ඇති වෙනවා. එහෙම ඇති වෙනකොට සිතේ ප්‍රීතිය ඇති වෙනවා. ඔය තුන්වෙනි අංගය. ඒ ප්‍රීතිය ඇති වුණාම තවත් සුඛයේ පැත්තට සැපේ කියන එක පැත්තටත් බර වෙනවා. ප්‍රීතියත් ඇති වෙනම හිතේ කයේ සැපය කියන එක ඇති වෙනවා. එතකොට මේ හතරවෙනි අංගය සුඛය කියන එක. මේ අංග ටික එකට එකතු වීමෙන් හිත හොඳට තැම්පත් වෙනවා. ඒකාග්‍රතාවය කියන්නේ ඒක තමයි. සිත හොඳට එකඟ වෙලා හිටිනවා. මෙන්න මේ විදිහටයි මේ විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන සමාධි අංග පහ ක්‍රියා කරන්නේ වැඩ කරන්නේ. තමන් යම්කිසි සමාධියක් උපදවා ගත්තනම් ඒ සමාධිය හොඳට ප්‍රගුණ කරන්නට ඕන. එහෙම ප්‍රගුණ කළා තමයි ඊළඟ සමාධියක් ගැන ක්‍රියා කරන්න කටයුතු කරන්නට තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දේශනා කළා තියෙනවා. සමාධියක් උපදවාගත්තු තැනැත්තා ඒ තමන් උපදවාගත්තු සමාධිය ප්‍රගුණ කරන්නේ නැතුව ඊළඟ සමාධිය උපදවා ගන්න ඕනේ කියලා වෑයම් කළොත් ක්‍රියා කළොත් මොකද වෙන්නේ? උපදවාගත්තු එකත් පිරිහිලා යනම උපදවා ගන්න තියෙන කෙනුත් පිරිහිලා. බුදුරජාණන් වහන්සේ වදාරනම විශාල කන්දක වාසය කරන දෙනක් මීට පෙර නොකෑ තනකන්නට ඕන නොබිව් පැම්බුන්නට ඕන කියලා පල්ලෙහාට බහින්න කල්පනා කරනවා. ඒ දෙන ඉස්සරහා පාදක හරියට තියන්නේ නැතුව පිටුපස පාදක උස්සනවා. මොකද වෙන්නේ? කන්දෙන් පෙරලිලා යනවා. ඒ වගේ සමාධියක් උපදවා ගත්තනම් ඒ සමාධිය හොඳට ප්‍රගුණ කරන්න වැඩි දියුණු කරන්න නැතුව ඊළඟ සමාධියක් උපදවා ගැනීමට කටයුතු කළා නම් එයින් වෙන්නේ පිරිහීමක් තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා තමන් යම්කිසි සමාධියක් උපදවා ගත්තනම් ඒක හොඳට ප්‍රගුණ කරන්න පළපුරුද්ද ඇති කරගන්නට ඕන. ඒ සමාධිය ප්‍රගුණ කර ගැනීමේ තමන්ට අවනත කර ගැනීමේ
තමන්ට කීකරු කර ගැනීමේ ආකාර පහක් අපේ බණ පොත්වල සඳහන් වෙනවා. ආවජ්ජන, සමාපජ්ජන, අදිඨාන, වුට්ඨාන, පච්චවෙක්ඛන කියලා. ඒ ධානයක්, සමාධියක්, අර්පණා සමාධියක් හෝ උපචාර සමාධියක් හෝ හොඳට පළපුරුද්ද ප්‍රගුණතාවය ඇති කරගන්න පිළිවෙල. ආවජ්ජන ආදී ඒ පහට කියනවා පංච වසීතා කියලා. තමන්ට අවනත කරගන්න, කීකරු කරගන්න කාරණා පහ. ආවජ්ජන තමන් සමාධියට බැහැලා ඒ සමාධිය වැඩි දියුණු කර ගැනීමට මේ සමාධි අංග ආවර්ජනය කරමින්, මතකයට ගනිමින්, හිතේ උපදවමින් පුරුදු කරන්නට ඕන. ආවර්ජනය කරනවා කියන්නේ නැවත නැවත හිතට ගන්නවා, මතකයට ගන්නවා. සමාපජ්ජන කියන්නේ වහාම සමාධියට සමවැදීමේ දක්ෂතාවය ඇති කරගන්නවා. අදිඨාන තමන්ට කැමති අඩු වෙලාවක්, වැඩි වෙලාවක්, සුළු වෙලාවක් හෝ සමාධියෙන් ඉඳීමේ ශක්තිය ඇති කරගන්නට. වුට්ඨාන තමන් අදිෂ්ඨාන කළ හරියට වෙලාවටම සමාධිය අවසන් කිරීම. පස්වෙනි එක පච්චවෙක්ඛන කියලා. ඒ පච්චවෙක්ඛන කියන එක අර මුලින්ම කරපු ආවජ්ජන කියන එකටම සම්බන්ධ වෙනවා. මේවා ප්‍රගුණ කරන්නට ඕන. ප්‍රධාන වශයෙන් මේ ආවජ්ජන කියන එක විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන මේ අංග පහ සමාධි වශයෙන්, සම්මුති වශයෙන් නැවත නැවත මෙනෙහි කරමින් හිතේ උපදවන්නට ඕන, හිතේ කාවද්දන්නට ඕන. මුලින් වැඩි කාලයක් විනාඩි 4ක් 5ක් හෝ එකක් මෙනෙහි කරලා ටිකක් භාවනා කරන්නට ඕන. ඊළඟට වේලාව අඩු කරගෙන එන්නට ඕන. විනාඩි 4ක් 3ක් මේ සමාධි අංග වලින් එකක් සම්මුති වශයෙන් මෙනෙහි කරනවා. විනාඩි 2ක් විනාඩියක්, එතකොට එක සමාධි අංගයක් විනාඩියක් ආවර්ජනය කරනවා. සම්මුති වශයෙන් මෙනෙහි කරනවා. විතර්කයේ විනාඩියයි, විචාරයේ විනාඩියයි, ඔය විදිහට. මේ කාලයත් අඩු කරන්න ඕන භාවනා කළා. තත්පර 30ක්, තත්පර 15ක්, 10ක්, තත්පර 5ක්, තත්පරයක් 2ක්, ඔය විදිහට කාලේ අඩු කරමින් මේ සමාධි අංග පහ මෙනෙහි කර කර සම්මුති වශයෙන් ප්‍රගුණ කරන්නට. එහෙම හොඳට ප්‍රගුණ වුණාම මේ සමාධි අංග පිළිබඳව යම්තම් සිහි කල්පනාවක් ගත්තු පමණින්, මතක් කළ පමණින්ම ඒ සමාධි අංග පහ තමන්ගේ හිතේ පහළ වෙනවා. සමාධිය අදිෂ්ඨාන කරලා මේ සමාධි අංග ප්‍රගුණ කළා, ඒකත් අදිෂ්ඨාන කළාම මේ අංග පහ ශනිකව පහළ වෙනවා. ඒ අංග පහ මතක් කළ පමණින් හිතේ පහළ වෙනවා.
එහෙම පහළ වුණාම තමයි ඒ සමාධිය ඊටාම බලවත් වෙන්නේ, ශක්තිමත් වෙනවා. තමන්ට අවනත කරනවා කියන්නේ තමන් කැමති වෙලාවක්, හිතුව වෙලාවක් සමාධියේ ඉන්න, හිතුව වෙලාවට අවසන් කරන්න, ඊතා සුළු වෙලාවක්, ඊතා වැඩි වෙලාවක් වාසය කරන්න, මේ වගේ දේවල් ඔක්කොම කරන්නට පුළුවන් වෙනවා මේ කියන ලද ආකාරයට සමාධිය ඩිංගක් ප්‍රගුණ කරගෙන. ආවජ්ජන, සමාපජ්ජන, අදිඨාන, වුට්ඨාන, පච්චවෙක්ඛන කියන මේ ආකාරයට ප්‍රගුණ කළාම සමාධිය ඊටාම බලවත් වෙනවා, ශක්තිමත් වෙනවා. එතකොට තමයි තමන් හිතුව වෙලාවට, තමන්ට කැමති වෙලාවක් ඒ සමාධියේ වාසය කරන්නට පුළුවන් වෙනවා. නිරෝධ සමාපත්තිය වාගේ දවස් ගණන් වාසය කරන්නට බෑ. වරුවක් සමාරක් දවසක් වැනි කාල සීමාවක් මේ සමාධි භාව සමාධියට සමවැදිලා වාසය කරන්නට පුළුවන්කම ඇති වෙනවා. සියලු අර බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට ඒ අවස්ථාවේදී සියලු කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසලයන්ගෙන් වෙන් වෙලා, විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ අංග පහෙන් යුක්ත අර්පණා සමාධියට, ප්‍රථම ධ්‍යාන සමාධියට එළඹිලා වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ මා මුලින් සඳහන් කළ සූත්‍ර පාඨයෙන් දේශනා කළේ මෙන්න මේ කාරණය. මහණෙනි, සම්මයක් සමාධිය කියන්නේ මොකද්ද? මේ ශාසනයේ යෝගාවචර භික්ෂුව කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා, විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ අංග පහෙන් යුක්ත වූ ප්‍රථම ධානයට එළඹ වාසය කරනවා. මේ සමාධි භාවනා කරන අයට තමන් කැමතිනම් මේ සමාධිය වැඩි දියුණු කරන්නට පුළුවන්. අපි කවදත් කරන්නේ ආනාපානසති භාවනා කර්මස්ථානයයි සමාධි වශයෙන් සමාධි මාර්ගයේ යනකොට ඕනෑතරම් දුරක් යන්නට ආනාපානසති භාවනා කර්මස්ථානය ප්‍රමාණවත් වෙනවා. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන මේ ධ්‍යාන හතර පිළිබඳවම දේශනා කළා. මේ ධ්‍යාන හතරම සම්පින්ඩණය කරලා මෙන්න මේක තමයි සම්මා සමාධිය කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ පළමුවෙන්ම පහළ වෙන සමාධිය, අර්පණා සමාධිය, එහෙම නැත්නම් ප්‍රථම ධානය කියන එක, මේක විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග පහෙන් යුක්තයි.
මේ සමාධිය උපදවාගත්තු තැනැත්තා ඒ අර්පණා සමාධිය කියන එක ඉතා හොඳින් ප්‍රගුණ කරන්නට ඕන. අරමා කලින් සඳහන් කළ ආකාරයට නැවත නැවත සමාධියට සමවදිමින් තමන් ලබාගෙන උපදවාගෙන තිබෙන සමාධියට සමවදිනම ඒ සමාධියෙන් වාසය කරනම කියන අදිෂ්ඨානයේ තබාගෙන නැවත නැවත භාවනා කරන්නට ඕන. මේම නැවතත් සමාධියට සමවදින්න පුරුදු වෙන්නට. ඒ සමාධියට සමවැදීමේදී තවත් කරුණු කීපයක් තියෙනවා මුලදීම සිහියට නගා ගන්නට. ප්‍රථම ධානය ආදී ධාන උපදිනකොට නීවරණ කියන ධර්ම යටපත් වෙලා. නමුත් අපි සමාධියකට ධානයකට සමවදිනකොට මුලින්ම අදිෂ්ඨාන කරලා ඒවා හිතින් ඈත් කරන්නට ඕන. කාමච්ඡන්දය මේ කාම වස්තුන් නිසා සත්‍යයන් මහා දුක්වලට භාජනය වෙන හැටි ඔවුනොවුන් ඇනකොටාගෙන මිනී මරාගෙන විනාශයට පත්වෙන හැටි ඒවැ ආදීනවේ සලකන්නට. ඒ වගේම ව්‍යාපාදයක් නිතරම ඔවුනොවුන් ගැටෙන එකක් බයින් බස් වෙලා කලකෝලහල වෙලා ඔවුනොවුන් විනාශයට පත්වෙනවා මේ ව්‍යාපාදය නිසා. මෙන්න මේ ආදීනම සලකන්නට ඕන. ඒ වගේම තීන මිද්දය උදාසීනකමට කම්මැලිකමට නිදිබර ගතියට බර වෙච්ච තැනැත්තා මෙලවනිත් පිරිහෙනවා පරලොවෙනුත් පිරිහෙනවා ශාසනයේ ගුඩ වඩන්නත් බෑ. ඒකත් බොහොම ආදීනව ඇති. උද්ධච්ච කුක්කුච්චය හිත විසිරී යාම පසුතැවිලි වීම මේවා ඊ타ත්ම ආදීනම සහිතයි. ඊළඟට විචිකිච්ඡාව තුනුරුවන් ගැන ධර්මයේ ගැන ප්‍රතිපත්ති ධර්මයන් ගැන තියෙන දෙගිඩියා මේම ආදීනමේ සලකලා මුලින්ම හිතෙන් ඒවා අයින් කර ගන්න ඕනේ අදිෂ්ඨාන බලය. ඊළඟට මේවැන් වෙන් වෙච්ච සමාධියේ සුවතාවය සාන්ත ප්‍රණීත භාවය කල්පනාවට අරගෙන ඒ පැත්තට සිත යොමු කරගන්නට. අන්න එහෙම තමයි සමාධියකට සමවදින. ඊට පසුව තමන් උපදවාගෙන තියෙන සමාධියට සමවැදෙනවා කියලා තමන් කරගෙන ආපු භාවනා කර්මස්ථානයට අවධානය යොමු කරලා භාවනාවේ වාසය කරන. එහෙම භාවනාවට භාවනා ආරමුණට
සිහිය පිහිටවාගෙන වාසය කරනකොට සිත භාවනා අරමුණේ පිහිටවා ගන්න. තමන් උපදවාගෙන තිබෙන සමාධියට වැටෙනවා. මුලින්ම අදිෂ්ඨාන කරන්නටත් ඕන මම මෙච්චර වෙලාවක් මේ සමාධියෙන් වාසය කරනවා කියලා. අදිෂ්ඨාන කරලා විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේවා සිහියට නගා ගනිමින් සමාධියට සමවදලා පුරුදු වෙනකොට ඒ කාලය ටිකෙන් ටික දික් කරන්න අඩු කරන්න තමන් කැමති හැටියකට කරන්නට පුළුවන් වෙනවා. පැයක් දෙකක් තුනක් හතරක් පහක් හතක් අටක් වැනි කාලයක් වුණත් ඒ සමාධියෙන් වාසය කරන්නට පුළුවන්කම ඇති. මේ විදිහට නැවත නැවත සමාධියට සමවදිමින් හොඳට සමාධිය ප්‍රගුණ කරන්නට ඕන. හොඳට ප්‍රගුණ කරගත්තාම තත්පර ගානෙන් සමාධියට බහින්න සමවදින්න තමන් හිතුව වෙලාවට සමාධිය අවසන් කරන්න නැගී සිටින්න මේ ආදී කරුණු ඔක්කොම සම්පූර්ණයි. එහෙම හොඳට ප්‍රගුණ වුණ බව සලකලා ඊට පස්සේ තමයි ඊළඟ දෙවෙනි ධ්‍යානයේ උදෙසා භාවනා කරා. තමන් උපදවාගත්ත පළවෙනි ධ්‍යානයට සමවැදිලා වාසය කරනවා කියලා දිගටම භාවනා කළොත් ඒ සමාධිය දියුණු වෙනවා මිසක් දෙවෙනි එක ගැන ක්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා දැන් භාවනා යෝගියා පළමු වන සමාධියට සමවැදීමේ අදහස අත්තර දමලා දෙවෙනි සමාධියට දෙවෙනි ධ්‍යානයට යන්න ඕන උපදවා ගන්න ඕන කියලා කල්පනාව ඇති කරගෙන භාවනා කරන්නට. මෙහෙම භාවනා කරගෙන යනකොට ඒ සමාධියේ තියෙන අංගවල විතර්ක විචාර කියන මේ දෙක තමන්ගේ මේ සමාධියට මහා කරදරයක් හිරිහැරයක් හිතට කයට මහා කරදරයක් කියලා හැඟෙන්න පටන් ගන්නවා. ඕම නැවත නැවත භාවනා කරනකොට මේ විතර්ක විචාර දෙක හිතෙන් ටික ටික ඈත් වෙන්නට පටන් ගන්නවා. මෙහෙම නැවත නැවත 100,000 වර භාවනාවට වාඩි වෙලා භාවනා කරමින් සේවනය කරනකොට ක්‍රමයෙන් ටික ටික ගිහිල්ලා මේ විතර්ක විචාර කියන දෙක හිතෙන් අයින් වෙලා යනවා. පුරුදුතාවයට අනුව විතර්කේ අරමුණට නැංවීම විචාරයේ අරමුණේ ක්‍රියා කිරීම නොකලත් පළපුරුද්දට අනුව හිත භාවනා අරමුණේ පිහිටා සිටින. මේ විතර්ක විචාර දෙක හිතෙන් අයින් වෙලා යන්නේ දෙවෙනි ධ්‍යානය කියන එකේදී. දෙවෙනි ධ්‍යානයේ උපදුනහම විතර්ක විචාර කියන මේ දෙක අයින් වෙලා ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අනික් අංග තුනෙන් යුක්ත දෙවෙනි ධ්‍යානයේ පහළ වෙනවා. මේ දෙවෙනි ධ්‍යානයත් කලින් කී ආකාරයටම ප්‍රගුණ කරන්නට ඕන, සේවනය කරන්නට ඕන. 100,000 වර සේවනය කරන්නට ඕන.
ඒක හොඳට ප්‍රගුණ කළා සේවනයේ කළා තමන්ට අවනත කරගෙන කීකරු කරගෙන ඊට පස්සේ දෙවෙනි ධානයේට සමවැදීමේ අදහස අත්හැර දමලා තුන්වෙනි ධානයේ උපදවා ගැනීම සඳහා අවධානය යොමු කරන්නට ඕන. එහෙම යොමු කරගෙන භාවනා කරගෙන යනකොට මේ සමාධි අංග ප්‍රීතිය ඒක මහා කරදරයක් හිරිහරයක් හැටියට භාවනා යෝගියාට වැටහෙන. මේක හිතට මහා කරදරයක් අවුදාරිකයි ගොරෝසුයි. මේම තුන්වෙනි ධානය උපදවා ගැනීමේ අපේක්ෂාවෙන් භාවනා කරගෙන යනකොට මේ ප්‍රීතිය කියන එක හිතෙන් ටික ටික අයින් වෙලා යනවා. අයින් වෙලා ගිහිල්ලා ධාන සිතෙන් ඈතටම යනවා ප්‍රීතිය කියන එක. එතකොට මොකද වෙන්නේ? සුඛ ඒකාග්‍රතා කියන අංග දෙකෙන් යුක්ත තුන්වෙනි ධානයේ පහළ වෙනවා. ඒ තුන්වෙනි ධානයත් පළමුකී ආකාරයෙන් ඒකට සමවදිමින් ඒක සේවනය කරමින් භාවනා කරන්නට ඕන ප්‍රගුණ කරන්නට ඕන. එහෙම ප්‍රගුණ කරගෙන ගියාට පස්සේ ඊළඟට මොකද වෙන්නේ? මේ සමාධියේ තියෙන සුඛය කියන එක සැපය ඒකත් මහා කරදරයක් හැටියට භාවනා යෝගියාට වැටහෙන්න පටන් ගන්නවා. එහෙම නැවත නැවතත් සමාධිය අධිෂ්ඨාන කළා භාවනා කරගෙන යනකොට මේ සුඛය කියන එකත් හිතෙන් ඈත් වෙලා යනවා. ධාන සිතෙන් ඈත් වෙලා යනවා. ඊළඟට ඉතුරු වෙන්නේ ඒකාග්‍රතාවය කියන එක තමයි. උපේක්ෂාව. සැප දුක් දෙකටම යන්නේ නැතුව උපේක්ෂාවෙන් යුක්තව වාසය කරන හතරවෙනි ධානය. සුඛයත් ඉවත් වෙලා ගිහිල්ලා උපේක්ෂාවෙන් යුක්ත සතරවෙනි ධානයට පැමිණෙනවා යෝගාවචරය. ඒ සතරවෙනි ධානයේ අකම්පනීයයි ආනන්ද සමාධි කියනවා. සද්ද බද්ද අරවමය මොනම දෙයකටවත් කම්පණයටපත් වෙන එකක් නෙමෙයි. මෙන්න මේ ආකාරයෙන් තමයි මේ අර්පණා සමාධිය ප්‍රගුණ කරමින් සේවනය කරමින් වැඩි දියුණු කරමින් ඉදිරියට යන්නේ. ප්‍රථම ධානයෙන් දෙවෙනි එක, දෙවෙනි එකෙන් තුන්වෙනි එක, තුන්වෙනි එකෙන් හතරවෙනි එක. මේ හතරක් කෙසේ වෙතත් පළමුවන ධානය කියන ඒ අර්පණා සමාධිය උපදවා ගත්තත් භාවනා යෝගීන්ට ඊ타ත්ම ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට විදර්ශනාවට බැහැීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන් හිතේ එකඟතාවය ඇති කරගෙන විදර්ශනා භාවනා ආරමුණට හිත යොමු කළහම ඒ අරමුණේ කාගෙන ඒකට බැසගෙන පිවිසගෙන වාගේ පවතින. ඒ අරමුණේ පිහිටා සිටීම නිසා එම අරමුණේ තිබෙන අනිත්‍යතාවය ආදිය භාවනා යෝගියාට මනසේ වටහා ගන්නට පුළුවන් වෙනවා. අපි උදාහරණයක් වශයෙන් සංවේදනාවක් වේදනාවක් ගැන බලමු.
ශරීරයේ ඇතිවෙන පහළ වෙන වේදනාවකට හිත යොමු කළාම ඒකේ හිත කාවැදිලා වගේ ඇලුනා මගේ හිටිනවා. මේ සමාධි බලය නිසා. ඊළඟට ඒකේ අනිත්‍යතාවයේ මනසේ වැටහෙනවා. මෙන්න මේ වගේ අපි සමාධියේ වඩන්නේ විදර්ශනා භාවනා වට උපකාරයක් වශයෙන්. හිතේ එකඟතාවයේ තියෙනකොට විදර්ශනා භාවනා ආරමුණු ඉතා හොඳින් මෙනෙහි කරගන්නට පුළුවන්. ඒ ගැන අවබෝධය ලැබෙනවා. මේ විදිහට සමාධියත් මේ භාවනා යෝගීන්ට විදර්ශනා භාවනා මාර්ගයට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. දැන් ඉතින් කාලයේ අවසන් මේගෙනයි යන්නේ. මේ පින්වතුන් දැන් පැයකටත් වැඩි කාල සීමාවක් ධර්ම ශ්‍රවණේ කළා. තමන්ගිය භාවනා මාර්ගයේ පිළිබඳව තමයි බොහෝ සෙයින් මේ කාල සීමාවේ කරුණු ඉදිරිපත් කළේ. තවදුරටත් භාවනා මාර්ගයේ පිළිබඳව හැම දිනාටම වැටහීම ඇති වෙන්නට ඇති. මෙතෙක් විස්තර කළ හැටියට තමන් කරගත්තු භාවනාව පිරිහිලා යන්න නොදී ආරක්ෂා කරගෙන වාසය කරන්නට ඕන. තමන්ට තියෙන එකම සැලසිල්ල පිළිසරණ ඒක තමයි. ඒක ආරක්ෂා කරගෙන වාසය කරාම මේ සමාධි විදර්ශනා භාවනා බලය තමන්ට ජීවිත අවසානයේ දක්වා පවත්වා ගන්නට පුළුවන්කම ලැබුණොත් ඒකම ප්‍රමාණවත් වෙනවා සතර අපා දුක් වලින් මිදී ගැනීමට. ඒ නිසා ඊ타ත්ම ආනිසංසදායකයි. මේ කාටත් තියෙන පිළිසරණයි පිහිටයි මේ බුද්ධ ශාසනයේ සමාධි විදර්ශනා භාවනා මඟ ගමන් කිරීම. දැන් ඉතින් කාලයේ අවසන් වෙනම මෙච්චර වෙලාවක් මේ හැමදෙනාම ඉතා ශ්‍රද්ධාවෙන් හිත කය මේ දහම් හඬට යොමු කරලා ධර්ම ශ්‍රවණය කළා. ඒ ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් වටින පින්කම් රාශියක් සිද්ධ වුණා. ඒ වගේම දින 7ක් මුළුල්ලේහි කැප වෙලා සමාධි භාවනා කළා. මේ ආදී වශයෙන් අතිවිශාල කුසලස්කන්ධයක් සිද්ධ කරගත්තා. මේවා ඊ타ත්ම වටිනා කුසල ධර්මයන් තමන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා මේ සිදු කර ගන්නා ලද පුණ්‍ය බලමයි මේ හේතු කොටගෙන හැම දිනාටම අවසානයේදී තම තමන් ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වන බෝධියකින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියලා පැතුම තබා ගන්නවා.